සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවත අත්අහුරු කළ ශ්‍රී ලංකාවේ අංකයේ ප්‍රවෘත්ති ප්‍රකාශය. පැතිකඩ ඇත කියන හිරු සවස් 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම බුද්ධිධනුකා බේසිල්. මම ශශිකලා කඳුබඩ ආරච්චි. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල. පාස්කු කොමිසමේ අවසන් වාර්තාව මල්ලතු අස්ගිරි මහනාහිමරුන්ට සහ කාදිනල් හිමිපාණන්ට පිළිගන්වයි. සහරාන් ගැන උපදෙස් නොදුන් නීතිපති දෙපාර්තමේන්තුවේ ලොක්කෙකුට වැඩවරදින ලකුණු. ගමන් මල්ලෙන් මතු වූ මලසිරුර. යක්කු එළවන්න දරුවා බිලිදුන් මවත් කට්ටඩි කතත් රිමාන්ඩ්. බෙල්ලක වදිද්දී හරස් මගට ඇතුළු කළ බස්යක් දුම්රියේ ගැටෙයි. දෙදෙනෙකුට බරපතල තුවාල. දෙවරක් කල්ගිය සාමාන්‍ය පෙළ ඇරඹෙයි. ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව එන්නත්කරණය සඳහා නිසි වැඩපිළිවෙලක් නොමැතිවීම හේතුවෙන් ජනතාව තවත් අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා. මේ අතර තවත් ආසාදිතයන් 192ක් අලුතින් හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 83434ක් දක්වා ඉහළ ගියා. ගෙවුණු පැය 24 තුළ නව ආසාදිතින් 352 දෙනෙකු වාර්තා වූ අතර ඊට විදෙස්ගතව පැමිණි දෙදෙනෙකුද අයත්. වාර්තා වූ නව ආසාදිතින්ගෙන් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් සටහන් වූ අතර එම ගණන 112ක්. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 57 දෙනෙකු සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 50 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මේ අතර තවත් මරණ 7ක් වාර්තා වීමත් සමග සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දැක්වුණේ 471ක් ලෙසයි. මෙලෙස මේ ගොස් ඇත්තේ කුරුණෑගල, අනුරාධපුර, ගම්පහ, රුග්ගහවිල, දෙමළගම, කොළඹපහ සහ පන්නිපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්. කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර සඳහා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබූ යාචකයෙකු එම රෝහලින් පැන ගොස් තිබෙනවා. දඹුල්ල නගරයේ සෙගමන් අදින යාචකයෝලක් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා දඹුල්ල රෝහලට පැමිණි අවස්ථාවේ සිදු කළ කොවිඩ් පරීක්ෂණයකදී ඔවුන් දෙදෙනාට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබුණා. අනතුරුව ඔවුන් රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති අතර ඊයේ රාත්‍රියේ යාචකයා මෙලෙස පැන ගොස් තිබෙනවා. එන්නත් කරන වැඩපිළිවෙල යටතේ ඊයේ දිනයේදී පුද්ගලයන් 24374 දෙනෙකුට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ලබා දී ඇති අතර ඒ අනුව මේ දක්වා 466350 දෙනෙකුට එන්නත ලබා දී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. ඒ යටතේ යුද හමුදා සමාජිකින් 46173කට, නාවික හමුදා සමාජිකින් 10435කට, ගුවන් හමුදා සමාජිකින් 7447කට, පොලිස් නිලධාරීන් 19375කට, සෞඛ්‍ය සේවයේ නියුතු වන් 176808කට මේ වන විට කොවිඩ් එන්නත ලබා දී තිබෙනවා. එමෙන්ම සෞඛ්‍ය අංශ සඳහන් කළේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් 1,86,245ක් සහ අවදානම් කාණ්ඩයට ගැනෙන පුද්ගලයන් 18,995 දෙනෙකුට මේ වන විට කොවිඩ් එන්නත ලබා දී ඇති බවයි. මේ අතර රාජ්‍යතාන්ත්‍රිකයින් 205 දෙනෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 123 දෙනෙකු වෙනුවෙන්ද මේ වන විට කොවිෂීල්ඩ් එන්නත් ලබා දී තිබෙනවා. වේලාසනින් මේක දැනුම් දෙන්න පුළුවන් නම් අහවල් ප්‍රදේශයට අහවල් දවසේ අපි මේ වයස් කාණ්ඩයට බෙහෙත් විදිනවා. එතකොට හැම කෙනෙකුටම සූදානමක් වෙන්න පුළුවන්. සමහර තැන්වල පෝලිං කිලෝමීටර් ගාණක් දිගට. ඉතින් ඒක තවත් මේ කොවිඩ් වසංගතයේ පැතිරීමට යම්කිසි ආකාරයකින් බලපාන්න පුළුවන්. සමහර තැන්වල රෝගී ඉන්නේ නැහැ. වේලාසනින් වහලා යනවා. ඉතින් මේ තත්ත්වය ඉතාමත්ම නරකයි. මම හිතන්නේ ඒකට ක්‍රමවේදයක් සකස් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාළ පාර්ශවයන්ගේ වගකීම. මේ එන්නතේ සාර්ථකත්වය කොයිතරම්ද කියන එක වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් සිදු කරනවා ඇති. දෙවැනි එන්නත් මාත්‍රාව කිසිම පුද්ගලයෙකුට දීලා නැහැ. පළවෙනි එන්නතෙන් ලැබෙන ප්‍රතිඵලය පිළිබඳව අධ්‍යයනයක් තමයි මේ මොහොතේ කරන්න පුළුවන් වන්නේ. පළවෙනි එන්නත දීලත් තාම සති 4යි ගත වෙලා තියෙන්නේ. ඉතින් ඒ කාල සීමාව තුළ කොයිතරම් දුරට සාර්ථකත්වයක් ලැබලා තියෙනවද කියලා බලන්න වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් පර්යේෂණ ක්‍රමවේද භාවිතා කරලා කරගෙන යනවා.
යාතු කර්මයක් අතරතුරදී දැරියක ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවටගත් දැරියගේ මව සහ යකදුරු කාන්තාව ලබන 12 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ සැකකාරියන් මහර ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවට කැඳ වූ අවස්ථාවේදී මෙහිදී සැකකාරියන් වෙනුවෙන් කිසිදු නීතිඥයෙකු අධිකරණයේ පෙනී නොසිටීම විශේෂත්වයක්. බියගම කදුබඩ ප්‍රදේශයේ මවාක්සිය දියණියට අමනුෂ්‍ය බලවේගයක් ආරූඪ තැයි පවසමින් අසල නිවසක ගුරුකම් කටයුතු සිදු කරන කාන්තාවක් වෙත ඇයව කැඳවාගෙන ගොස් තිබුණේ පෙරේදායි. ගුරුකම් කටයුතු සිදු කළ කාන්තාව දැරියට තෙල් සාතුවක් සිදු කර වේවැල් වලින් පහර දී ඇති අතර එහිදී සිසුන් වූ දැරිය එදින රාත්‍රියේම බියගම ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් දැරිය ජීවිතක්ෂයට පත්ව තිබුණා. සිද්ධියෙන් මියගියේ කඳුබඩ ප්‍රදේශ පදිංචි ෆාතිමා රිප්පා නැමැති 9 හැවිරිදි දැරියක්. අමනුෂ්‍ය බලවේගී වත් කිරීමට යයි පවසමින් අදාළ යාගය සිදු කළ ලයිමා පාලිඩ නැමැති යකදුරු කාන්තාව සහ දැරියගේ මව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අද මහර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අනුව කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය සැකකාරියන් දෙදෙනා මාර්තු 12 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළා. පොලිසිය විසින් නඩු බහන්න හැටියට කැඩී ගිය සහ යම් තත්ත්වයක තිබෙන වේවැල් 7ක් සහ ශාන්ති කර්මයේ සඳහා යොදාගත්තයි කියන තෙල් කුප්පියක් කරු අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. දැරියගේ දේහ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය රාගම ශික්ෂණ රෝහලේදී සිදු කෙරුණා. ඉතින් දවස් දෙක තුනක ඉඳලා ගහලා තියෙනවා කියලා තමයි ඒ තෙල් වලින් තමයි ළමයට දරා ගන්න බැරිව මේ වෙලාවට ඒක ඇරිට තව මොනවාරි බොන්න දීපු සැකයක්ත් තියෙනවා. දැරියගේ දේහ පිළිබඳ අවසන් කටයුතු ගාල්ල දෙවට කටුගොඩ ප්‍රදේශයේදී සිදු කිරීමට නියමිතයි. මේ අතර අදාළ යාතු කර්මය සිදු කළ කාන්තාවගේ කඳුබඩ පිහිටි නිවස ඉදිරිපිටදී ප්‍රදේශවාසීන් අද විරුද්ධතාවක නිරත වුණේ මියගිය දැරියට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලමින්. කතා බහ කරලා ගෙදරටත් එන යන ළමයි හොඳට හිටියා. ඉතින් ලෙඩක් දුකක් පේන්න නම් තිබුණේ දවස් 3ක් තිස්සේම ගහනවලු. යක්ෂයෙක් ඇවිල්ලා කියලා කන්න දෙන්න හොඳ නැහැ කියලා කන්න දීලත් නැහැ කිව්වා. මෙම්මදාම සෙල්ලම් කරන්නේත් අපිත් එක තමයි. බොරුවට ගාලා මරලා. දැන් දෙමව්පියන්ට මේ දරුවගේ මේ දේ ආදර්ශයට අරගෙන මේ මිත්‍යා මතවලට දරුවෝ යොමු කරන්න එපා. ඒක තමයි අපිට මුළු රටෙම ඉල්ලන්න තියෙන්නේ. කී දිනෙක මෙයා මෙහෙම අරන් ගිහලා තියෙනවද කලින් මෙහෙම? ඉස්සෙල්ලත් පොඩි දරුවෙක් අරන් ගියා. ඒ ළමයිටත් පොඩි තුවාල තියෙනවා. මම හෙව්වා මොනවාද කියලා. මේක බොරු කියනවා. ඒ ළමයිට මොනාරි කියලා දෙන්න ඇති. අපි ඊට පස්සේ මේ ළමයි අංගල තියලා තියෙනවා. එයාට කියලා තියෙනවා මගේ දුව දැන් හොඳයි ඔයාගේ දුවට වැඩ කරන්න කියලා මෙයා ගිහලා කියලා තියෙනවා. මෙහෙම මගේ කුරාන් පොතක් තියෙනවා. ඒක හැමදාම ඔයා කියවලා යන්න. ඒකට තමයි මමත් ඇවිල්ලා මේ තෙල් ගාගෙන එයාට කියලා මේ කුරාන් පොතේ කියවලා මමත් යනවා. දැන් ඒ වගේ ළමයින් කලින් තරම් ගිහලා තියෙනවද? අපේ අල්ලපු ගෙදර තව ළමයෙකුටත් එයා එහෙම ගහලා තියෙනවා. හිංසාව කිසිසේත්ම වැඩිහිටියන් විසින් ළමයින්ට එරෙහිව භාවිතා කරන්නට බෑ. මෙවැනි සිදුවීම ඔබ දුටුවොත් ඔබට ආරංචි වුණොත් වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට දන්වන්න. එසේත් නැතිනම් 119 පොලිස් දුරකථනයට අමතන්න. එසේත් නැතිනම් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ හදිසි දුරකථන අංකය 1929ට අමතන්න. අවධානය දවසේ පුවත වෙත. දවසේ පුවත. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාවේ පිටපත් අද මල්ලතු අස්ගිරි මහනාහිමිවරුන්ට හා අග්‍රාධිගුරු අතියුතුම් මෙල්කම් කාදින රංජිත් හිමිපාණන් වෙත පිළිගන්වනු ලැබුවා. මේ අතර සහරන් සම්බන්ධයෙන් අවශ්‍ය නීතිපති උපදෙස් ලබා දීමට අසමත් වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාබිට එරෙහිව විනයානුකූලව කටයුතු කිරීමට ගත් තීරණය අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නීතිපතිවරයාට දන්වා ඇතැයි වාර්තා වනවා. අන්තවාදී කටයුතුවල නිරත වෙමින් සිටි සහරාන් හෂීම් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ටාස EER 8/2017 නම් ගොනුව ඉදිරිපත් කර තිබුණේ 2017 වසරේ ජූනි 7 වනදායි. එහිදී එම ගොනුව බහරව කටයුතු කර තිබුණේ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාත් නවාවි සහ රජයේ අධිනීතිඥ මලික් අසීසන නිලධාරීන්. කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරය සිදුවන තෙක්ම සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට අදාළව නීතිපති දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන් දෙදෙනා ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ටාසයට උපදෙස් ලබා දී නොමැති බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීමේදී අනාවරණය වුණා.
ඒ වන විටත් අදාළ ගොනුව සඳහා උපදෙස් ලබා දීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ආයතන සංග්‍රහය යටතේ නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් මගින් මූලික විමර්ශනයක් පවත්වනු ලැබුව අතර ඔවුන්ගේ නිර්දේශය වී තිබුණේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාත් නවාවි සහ රජයේ අධිනීතිඥ මලික් අසිස්ට විරුද්ධව විනයානුකූලව කටයුතු කරන ලෙසයි. ඒ අනුව ඔවුන් සම්බන්ධ නිර්දේශය රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් විකුම්ද ආබ්රු මහතා පාස්කු කොමිසමට සාක්ෂි ලබා දෙමින් සඳහන් කළා. ඊට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශ ලැබී ඇද්දැයි හිරු ප්‍රවෘත්ති නීතිපති දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළා. එහිදී නීතිපති දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශ ලැබී ඇති බවත් ඔහුට එරෙහිව විනයානුකූලව කටයුතු කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් විසින් නීතිපතිවරයාට දැනුවත් කර ඇති බවයි. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ තීරණයට අනුව ආයතන සංග්‍රහයේ 48 දෙවන උපලේඛන යටතට ගැනෙන අකාරක්ෂමතාව නම් වරද අසාත් නවාවි විසින් සිදු කර ඇති බව අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා නීතිපතිවරයාට දන්වා තිබෙනවා. ඉදිරිපත් ඇති චෝදනා පත්‍රයේ සඳහන් වන පරිදි EER 8/2017 ගොනුව අධීක්ෂණයට අසමත් වීමෙන් සහ එකී ගොනුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනරජයේ පොලිස් දෙපාර්තමේන්තුව වෙත නීතිපති වෙනුවෙන් ලබා දිය යුතු උපදෙස් ලබා දීමට අසමත් වීම අසාත් නවාවි සිදු කර ඇති වරදයි. කෙසේ වෙතත් අදාළ ගොනුව පිළිබඳ කටයුතු කළ රජයේ අධිනීතිඥ මලික් අසීස් සම්බන්ධයෙන් ඉදිරි විනය කටයුතු කඩිනම් කිරීමට රාජ්‍ය සේවා කොමිසම විසින් ඉල්ලා ඇති ලේඛන නීතිපති දෙපාර්තමේන්තුව මගින් 2020 දෙසැම්බර් 20 වන දින අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා හරහා රාජ්‍ය සේවා කොමිසමේ ලේකම්වරයාට යොමු කර තිබෙනවා. මේ අතර පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ පළමු වෙළුමෙහි නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් පරිච්ඡේදයක් සටහන් කරමින් නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ත්‍රස්තවාදීන්ට අදාළ කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා සහ ඊට අදාළ පැමිණිලි විභාග කිරීමට වෙන් වූ නඩු පැවරීමේ ඒකකයක් පිහිටුවීම, නීතිපති දෙපාර්තමේන්තුවේ සියලුම අංශවල කාර්යතුමය ගොනු සමාලෝචන ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම, ත්‍රස්ත විමර්ශන අංශය සහ අනිකුත් අදාළ ආයතනවල ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන කණ්ඩායම්වල නිලධාරීන් අතර මාසික සමාලෝචන රැස්වීමක් පැවැත්වීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම යන කරුණු අවසන් වාර්තාවෙන් නිර්දේශිතයි. මේ අතර ජනාධිපතිවරයා වෙත බහර දුන් පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ පිටපත් මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගලනා හිමියන්ට සහ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතනා හිමියන්ට අද පිළිගනු ලැබුවා. ඒ ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණදිර මහතා විසින් මේ අතර පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය සහ විපතටපත් සියලු දෙනා වෙනුවෙන් යුක්තිය ඉටු නොවීමට විරෝධය පළ කරමින් ලබන 7 වනදා කළු ඉරිදාවක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ කොළඹ අග්‍රාධිකරු පදවියේ තීරණය පිළිබඳව අස්ගිරි පාර්ශවයේ ලේකක අධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් මෙලෙස අදහස් පළ කළා. ලබන කාඩිනල්තුමා ඇතුළු කතෝලික ජනතාව තමන්ට නිසියාකාර සාධාරණ ඉෂ්ට වෙන හැටියට යම් ක්‍රියාමාර්ග ගැනීම අපටත් මේ අවස්ථාවේදී අනුමත කරන්න සිද්ධ වෙනවා. මක්නිසාද පාස්කු කොමිෂන් මගින් සිද්ධ කරපු ක්‍රියාදාමය නිසියාකාරයෙන් ඉෂ්ට නොවීම සහ එයින් චෝදනා එල්ල කර තිබෙන්නේ කිසිසේත් එයට අදාළ නොමැති සිංහල බෞද්ධ පාර්ශ්වයන්ට සහ භික්ෂුන් වහන්සේලාට බව පෙනී යනවා. එමගින් ලෝකයට වැරදි පණිවිඩයක් ගෙනියනවා. මෙවැනි අන්තවාදී ක්‍රියාවන් වලට මූලිකත්වය ගත්තේ මේ සිංහල බෞද්ධ ජනතාව කියන කාරණය. එය තරයේ අපි එලා දකිනවා මේ අවස්ථාවේදී. මේ අතර පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් අගරාධිකරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංචිත් හිමිපාණන්ට අද පසුරුවේ ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණදිර මහතා විසින් බහර දුන්නා. දවසේ පුවත මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් විවිධ පාර්ශව අදත් අදහස් පළ කළා. මේ ත්‍රස්ත ප්‍රහාරයට මුලපුරපු සියලු දෙනාම අපි හොයන්නට ඕන. කවුද මේ ප්‍රහාරය එල්ල කරේ? කවුද මේ පිටුපස හිටියේ? මොකද්ද අදිසි හස්තය? ඒ පාස්කු ප්‍රහාර කොමිෂන් සභා වාර්තාව අපි දකින්නේ අර්ධ වාර්තාවක් හැටියට. එදා අපිට මතකයි ඕන තරම් වීරයෝ ඉදිරිපත් වුණා මේකේ සුලමුල හොයලා බලලා දනුවම් කරනවායි කිය. වීරයෝ ටික අද පේන තෙක් මානෙක නැහැ. අයියෙන් hina වෙනව ඇරෙන්න වෙන මොකක්වත් නැහැ සජිත් ප්‍රේමදාසලා කියන ඒවට. ඔය සජිත් ප්‍රේමදාස මහත්තයා කොහෙද හිටියේ? පාස්කු ප්‍රහාර කරන වෙලාවේ. එයා කැබිනට් එකේ නෙවෙයිද හිටියේ? එයා කොහෙද කොමිෂන් එක පත් කරනකොට හිටියේ? අපිට රිචාඩ් බද්දින් කරට දාගෙන අර පැත්තෙන් අසාසාලික කරටත් දාගෙන ඉඳ සජිත් ප්‍රේමදාස මහත්තයා එක එක හීන දකින්නවා. අපි නෙවෙයිනේ ජනාධිපති කොමිෂන් සභාව පත් කළේ. ජනාධිපති කොමිෂන් සභාව පත් කළේ යහපාලන ආණ්ඩුවනේ. යහපාලන ආණ්ඩුවේ එතකොට ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමානේ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තමයි ඒකට ඕන කරන බලාධිකාරී බලය පවල් දීලා තියෙන්නේ. මේ කොමිසම පිළිබඳව කිසි කෙනෙක්ගේ විශ්වාසයක් නැහැ. මේ කොමිසම පිහිටෙව්වේ කවුද මේකේ මොලකාරයා? කවුද මේකට මුදල් දුන්නේ? කවුද මේකේ නායකයා? කවුද ජාත්‍යන්තර නායකයා? ඒ වගේම ඉදිරියට කරන්න තියෙන සැලසුම් මේව හොයාගන්න. නමුත් දැන් බැලුවා මේව නෙවෙයි
මේ බෝම්බ ගහලා තියෙන්නේ මෛත්‍රීපාල හිටපු ජනාධිපතිතුමායි පූජ්‍ය ජයසුන්දරයි හේමසිරි පැනෑන්ඩුයි පොලිසියේ DIGලා ටික එහෙමනේ බෝම්බ ගහලා තියෙන්නේ. මේගොල්ලෝ දේව නායකයෝ. බලාපොරොත්තු වුණු කාර්ය නෙවෙයි ඉෂ්ට වෙලා තියෙන්නේ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයට කොන්දක් තියනවා නම් අද වෙනෝ තීන්දුවක් ගන්න. එක්ක මේ ආණ්ඩුවෙන් එළියට ඇවිල්ලා මේ වෙනුවෙන් සටන් කරලා ඉවර වෙලා මේ රට හමුවේ මේ මහා ම්ලේච්ඡ ප්‍රහාරය කවුද කරේ කියන කාරණාව හොයාගන්න උදව් කරන්න. එහෙම නැත්නම් ඉතින් සියලු සද්ද ටික බිම දාලි වෙලා ගෝඨාභය මහත්තයා ගාව වෙලා කීකරුව ඉඳගෙන මේ තියෙන දුක්ඛ දෝමනස්යන් සියල්ල විඳ දරා ගන්න. අතර පත් කරේත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. අපි කොමිෂන් පත් කරේත් නෑ. කාටවත් ඉලක්ක කරේත් නෑ. කවුරුවත් එක තරහක් නෑ. ඕනට වැඩි කවුරු එක යාළුත් නෑ. ඉතින් අපි මධ්‍යස්ථව ඉඳගෙන බලා ඉන්නවා. අපි දැක්කා ඊටාම ප්‍රබල සාක්ෂි වලට මොකද උනේ කියලා. සහරාන්ගේ නෝන සාක්ෂි දෙන්න ආව එක දවසයි ආවේ දෙවෙනි දවසේ කොරෝනා ආසාදිතේ බවට පත් වුණා. අර සාර කියන වැදගත්ම සාක්ෂි අද ඉන්දියාවේ සැඟවිලා තියෙනවා. ඊළව පොලිස් නිලධාරීන් මේක ප්‍රසිද්ධිය කියන්න බෑ කියලා මාධ්‍ය ඉවත් කළ දීපු සාක්ෂි මේ කොමිෂන් සභාව වාර්තාවේ නෑ. මේ පාස්කු කොමිසම ගැලවිජ්ජාවට දාපු දේශපාලන විගඩමක් විතරයි. මේ සිද්ධිය ආපහු පස්සට පරීක්ෂණ යනකොට මේක ඊටාම සංවිධානාත්මකව සැලසුම් කරපු අවබෝධයෙන් හදපු කල්ලියක කණ්ඩායම බොහොමනාවක ක්‍රියාත්මක වෙච්ච එකක් කියලා දැන් සක්සුදක්සේ පැහැදිලි. මේ කොමිෂන් වාර්තාවේ බුද්ධ්‍යංශවල හිටපු CID එකේ හිටපු ප්‍රධානියෝ දීපු සාක්ෂිවත් නැහැනේ. හරියට අර බැඳුම් කර කොමිෂන් වාර්තාවේ පිටු 106ක් මෛත්‍රීපාල සිරිසේන හැංගුවා වගේ මේකෙත් පිටු නැති වෙනවා. පාස්කු ප්‍රහාරයෙන් මැට්‍රිච්චාට සාධාරණයක් හිතු වෙනවාද කියලා සැකේ තියෙනවා. හේතුව මේක ඉතින් මහවුලු කරු කවුද කියලා මේක පෙන්නලා දෙන්නේ නැහැ. ඒ අය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කොහොමද කියලා කියන්නේ නැහැ. සමහර කරුණු කාරණා හංගලා තියෙනවා. මාධ්‍ය තුල ඉදිරිපත් කරපු සාක්ෂි වලට පටහැනිව තමයි සමහර කරුණු තියෙන්නේ. ඒවා අපි බලනවා මොකද වෙන්නේ කියලා. මම බලාපොරොත්තු වෙනවා එන සතිය අපේ පක්ෂය වෙනුවෙන් අපේ ස්ථාවරය ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කරනවා. කොමිෂන් සභාවේ මතය රජයේ මතය නෙවෙයි. කොමිෂන් සභාව රජයට යම් නිර්දේශ ඉදිරිපත් කරනවා. ඒ කොමිෂන් සභාව අත්කිරීම, කොමිෂන් සභාවේ වැඩපිළිවෙල, කොමිෂන් සභාවේ නිගමන සම්බන්ධයෙන් අපේ කිසිම සම්බන්ධයක් දුරස්තව හෝ ඍජුව කිසිසේත් නැති බව මම අපේ පක්ෂය වෙනුවෙන් ප්‍රකාශ කරනවා. කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයේ ගමන් බෑගයක තිබී කාන්තා මලසිරුරක් හමු වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අදිත්‍රෝහණ මහතා සඳහන් කළේ ප්‍රදේශවාසීන්ට ලද තොරතුරකට අනුව අදාළ මලසිරුර සහිත බෑගය සොයාගත් බවයි. කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයේදී ගමන් බෑගයක තිබී කාන්තා මලසිරුරක් හමු වී ඇත්තේ අද පසුරු 1ට පමණ. සැකකටයුතු ගමන් බෑගයක් දුරු ප්‍රදේශවාසීන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් වේල්ලවීදිය පොලිසිය දැනුවත් කර තිබෙනවා. එක්කෙනෙක් දෙන්නෙක් ඒක බෑග්ව ඔබලා බලලා තියෙනවා. ඊට පස්සේ මෙසේජ් එක දීලා තියෙනවා පොලිස් එකට. ඇරලා බලලා නැද්ද කවුද? ඇරලා බලලා නැහැ. ඒ තැඹිලි විකුණන එක්කෙනා දැය 3කට කලින්ම දැකලා තියෙනවා පාසල තියෙනවා කියලා. පොලිසිය මාතා පස්සේ ඇරලා බැලුවේ මොනවද තියෙන්නේ කියලා. පසුව පොලිස් නිලසුනකින් යොදා ගනිමින් පොලිසිය පරීක්ෂණ ආරම්භ කළ අතර කොළඹ අධිකරණ වෛද්‍යවරිය සහ මහේස්ත්‍රාත්වරියද එම ස්ථානයට පැමිණියා. කිසියම් පුද්ගලයෙකු විසින් කාන්තා මලසිරුර සහිත ගමන් බෑගය මෙම ස්ථානයට ගෙනවිත් දමන ආකාරය දක්වන CCTV දර්ශනයි මේ. කෙසේ වෙතත් මේ වනතුරු අදාළ කාන්තාවගේ අනන්‍යතාවය තහවුරු කරගෙන නොමැති අතර පොලිසිය තවදුරටත් පරීක්ෂණ සිදු කරනු ලබනවා. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව අද ආරම්භ වුණා. මෙවර විභාගය සඳහා COVID-19 ආසාදිත අපේක්ෂකයන් 38 දෙනෙකු පෙනී සිටින බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා සඳහන් කළා. පසුගිය දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය COVID-19 වසංගත තත්ත්වය හමුවේ අවස්ථා දෙකකදී කල් දැමුණා. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව අද ආරම්භ වුණු අපොස සාමාන්‍ය පෙළ විභාගය මේ මාස 10 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. දිවයින පුරා මධ්‍යස්ථාන 4513කදී අපේක්ෂකයන් 6,22,352 දෙනෙකු මෙවර විභාගයට පෙනී සිටීමට සුදුසුකම් ලබා තිබෙනවා. තරුණ වර්ධකරුවන් සඳහා වෙන් වූ පාදුක්ක වටරැක සුනිත විද්‍යාලයේ දරුවන් 12 දෙනෙකුද මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මැදයි.
අධ්‍යාපන පොදු සාතික සාමාන්‍ය පෙළ විභාගයේ තාමත් ක්‍රමානුකූලව ගැටලු රහිතව කෙරීගෙන යනවා. කොවිඩ් ආසාදිත දරුවන් සඳහා වෙනම වැඩපිළිවෙලක් අපි කල්ලි ධම්ම සකස් කරලා තිබුණා. ඊට අමතරව විවිධ දුෂ්කරතාවයන් තිබෙන ළමයින් සඳහා උචිත වැඩපිළිවෙලක් ඒ සම්බන්ධයෙන් සකස් කරලා තිබෙනවා. ප්‍රතිකාර මධ්‍යස්ථානවල ස්ථාපිත විශේෂිත මධ්‍යස්ථාන කිහිපයකදී කොවිඩ් ආසාදිත සිසුසිසුවියන් 38 දෙනෙකු පෙනී සිටියා. බස්නාහිර පළාතේ සිසුන් 11 දෙනෙකුත්, දකුණු පළාතේ සිසුන් 6 දෙනෙකුත්, සබරගමුව පළාතේ සිසුන් 4 දෙනෙකුත්, මධ්‍යම පළාතේ 15 දෙනෙකුත්, උතුරු හා නැගෙනහිර පළාත්වල සිසුන් එක්කෙනා බැගිනුත් විභාගයට පෙනී සිටි තියෙනවා. උතුරු මැද ඌව සහ වයම පළාත්වලින් කිසිදු ආසාදිත අපේක්ෂකෙක් වාර්තා වන්නේ නැහැ. කෙසේ වෙතත් ගුරු සංගම් චෝදනා කළේ විභාග මධ්‍යස්ථානවල ගැටලු රැසක් පවතින බවටයි. සමහර පාසල්වල අනවශ්‍ය ලෙස ගුරුවරුන් සම්බන්ධ කරලා තියෙනවා. විවිධ නම් වල ප්‍රථමාධාර කිරීම, ප්‍රථමාධාර මධ්‍යස්ථානට එන්න කියලා විභාග මධ්‍යස්ථාන තුලට ඒ වගේම උණ බැලීම් මේ වගේ විවිධ හේතු දක්වලා විභාග මධ්‍යස්ථාන වලට බාහිර පිරිස් සම්බන්ධ කරනවා. ඉතින් මේක සම්පූර්ණයෙන් වැරදි. මොකද අපි මේ සම්බන්ධයෙන් අද දිනේම අපි විභාග කොමසාරිස්ට්ට පැමිණිලි කරා. මොකද සාමාන්‍ය පෙළ විභාග කියන්නේ ඉතාම තරගකාරී විභාගයක්. දැන් මේ විභාගයේදී විභාග වංචාවන් අවම වී යුතුයි. පසුගිය 23 වෙනිදා බලධාරීන්ගෙන් ලිඛිතව ඉල්ලා සිටියා ගුරු විදුහල්පතිවරු සහ අනෙකුත් කාර්ය මණ්ඩලය කොවිඩ් එන්නත ලබා දෙන ලෙස. විභාග කොමසාරිස්තුමා පසුගිය 17 වෙනිදා ලිඛිතවම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් ඉල්ලා තිබුණා එන්නත් කරන්න කටයුතු කරන්න කියලා. නමුත් ඒ ඉල්ලීමත් පැත්තකට දාලා තිබෙනවා. දවස් 10කටම ළමයි 150ක් 200ක් ඉන්න මධ්‍යස්ථාන වලටත් සැනිටයිසර් ලීටර් 6ක් වගේ ප්‍රමාණයක් දීලා තියෙනවා. ඒ වගේම අර ෆේස් ෂීල්ඩ් දීලා තියෙන එකයි. මෙතර විභාග රාජකාරිය නිරත ගුරු විදුහල්පති සහ සෙසු කාර්ය මණ්ඩල සඳහා COVID-19 එන්නත ලබා නොදීම සම්බන්ධයෙන් ලංකා ගුරු සේවා සංගමය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. විභාගයට පෙනී සිටි දරුවන් වැඩි පිරිසක් පැවසුවේ මෙවර විභාගය සාපේක්ෂව පහසු බවයි. ලේසි අවුලන්නේ. දැන් ගණන් විෂය කියන්නේ විද්‍යා විෂය කියන්නේ ෆෝන් එකකින් ඉගෙන ගන්න පුළුවන් විෂයක් නෙමෙයිනේ. ඒ හින්දා මම හිතනවා සාධාරණයක් කරයි කියලා පොදුවේ හැම ළමෙක් වෙනුවෙන්ම. ලේසි. අවුලන්නේ. එක්සෑම් මොකද? අවුලන්නේ හොඳයි. පේපර් එක සාමාන්‍ය හදලා තියෙනවා මේ හැමෝටම ලියන්න පුළුවන් විදිහට. ඔයගොල්ලන් ඉස්කෝලේ ගියේ නෑනේ කාලයක්. ඒකත් එක්ක බලපෑම කොහොමද? එහෙම කියලා ලොකු බලපෑමක් නෑ. පේපර් ඉතින් සාපේක්ෂව ලේසි. සෞඛ්‍ය මාර්ගෝපදේශ කොහොමද? ඒවා හොඳට තිබ්බා. ඒවා සුපිරියටම තියෙනවා. එක්සෑම් එක ලේසි. කරන දරුවෝ කරගනි නොකරන අය නොකරයි. මම පුජ්‍යලික අකමැති ඔන්ලයින් ක්ලාස් එකට නම්. පාඩම් කරා අපි කොරෝනා කාලේ ඒක හොඳට ලිව්වා. පේපර් එච්චරම අමාරුවක් තිබ්බේ නෑ ලිව්වා. අවුලක් නෑ. මේ අතර 2004 සුනාමි ඛේදවාචකයත් සමග මව්වරුන් 9 දෙනෙකු උරුමකම් කියූ බේබි 81 යනුවෙන් ප්‍රසිද්ධියටපත් ජේරාස් අබ්ලාස්ද අද අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියා. ඔහු තම මව්පියන් සමග කළුතාවිල නිවසේ ඉදිකර ඇති සුනාමි ස්මාරකයට පුෂ්පෝපහාර දක්වා මඩකලුපුව සෙට්ටිපාලය මහාවිද්‍යාලයේ පිහිටුවා ඇති විභාග මධ්‍යස්ථානය වෙත පැමිණියා. අද පැවැත්වෙන විභාගය සඳහා ආශිර්වාද ලබා ගැනීමට ඊයේ පස්වරුවේ දියණිය සමග කෝවිලකට යමින් සිටියදී ප්‍රතිආබාධයක් වලදී මව මිය යෑමේ පුවතක් පල්ලිකැලේ පෙපර් ගාඩන් ප්‍රදේශයෙන් වාර්තා වුණා. පෞද්ගලික අරමුණු දෙසා දේශපාලඥයන් දේශසහගත ලෙස සිරගත කරමින් යහපාලන රජය ලබා දුන් වැරදි පූර්වාදර්ශය වත්මන් රජය යටතේ හැකි ඉක්මනින් නිවැරදි කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුටිආරච්චි මහතා පවසනවා. ඊට අමතරව යහපාලන රජය සමයේ සිදු දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් තවත් පාර්ශව කිහිපයක් අදහස් පළ කළා. ගිය ආණ්ඩුවෙන් සම්පූර්ණයෙන් අපි පැහැදිලිව කිව්වා දේශපාලන පරිගැනීම් සහ දේශපාලනික වශයෙන් සිරගත කිරීම කෙරුවා. ඒ අනුව අද ජනාධිපති කොමිසමක් පත් කරලා තියෙනවා. ඒ කොමිසමේ වාර්තාව ලැබෙනවා. ඉතින් පැහැදිලි අපි රජයේ නිලධාරීන් සහ මේ රටේ ජනතාවට දේශපාලනීකරණයෙන් තොරව ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පරිසර නිර්මාණය කරන්න ඕන. අපි දැක්ක පහුගිය කාලේ කොහොමද ආණ්ඩු නිලධාරීන් පොලිසිය හසුරුවපු ආකාරය කියන එක. ඒ හින්දා පැහැදිලිව දේශපාලනික වශයෙන් සිරගත වෙච්ච අය වගේම දේශපාලනික වශයෙන් බොරු නඩු ගොතලා දාපු අය පිළිබඳව ඉදිරි කාලෙදී ජනාධිපතිතුමා තීන්දුවක් ගන්න. මෙච්චර පැහැදිලි සාක්ෂි තියෙද්දි ಭಾರತ ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේදී දුමින්ද සිල්වා මහත්මයා වැරදිකරුවෙක් නොවේයි කියලා හඬපට වලින් පවා එළියට ආපු වෙලාවක මේ වෙනතෙක් තාමත් දුමින්ද සිල්වා මහත්මයාට නිදහසක් ලැබිලා නැහැ. ඒක නිසා අපි කියනවා ගරු ජනාධිපතිතුමනි නිර්දෝෂී පුද්ගලයන් යම් කිසි විදියකට දේශපාලනයකියන්ගේ ඌමනාවට යම් පිරිසක් වැරදි නැතුව හිරේ දැම්මා නම් ඒ අයට අනිවාර්යෙන් ජනාධිපතිතුමනි නිදහස ලැබිය යුතුයි. රංජන් රාමනායක එදා
උසාවියේ තිබිච්ච ප්‍රශ්න එතුමගේ අතට ගත්තා. අධිකරණ විනිසුරුවරන්ට බලපෑම් කරලා දේශපාලන සිරකරුවන් හරියට පත් කරලා සිටින අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දුමින්ද සිල්වලා වගේ මිනිස්සුන්ව දේශපාලන හිරකරුවන් බවට පත් කරන් ගිහිල්ලා මොකද්ද කරේ? ගිහිල්ලා අධිකරණයේ හිටපු විනිසුරුවරුන් එක්ක දුරකථන සාකච්ඡා පවත්වලා ඒ අයත් එක්ක දේශපාලන ඩීල් ගහලා අන්තිමේදී රංජන් රාමනායක මාළුව නැහින්නේ කට නිසා කියන කාරණාවත් එක්ක අද හිරගෙදර බවට යන්න පත් වෙලා කියනවා. යහපාල ආණ්ඩු කාලේ කරේ අධිකරණය මේ කතාව කියන එක අපි හැමෝම දන්නවා. අපි කොම්සම් වාර්තාවල ඉදිරිපත් කළා. මේ සම්බන්ධයෙන් බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී අපේ ඇතුලේ ඉන්න മന്ത്രിවරු එළියට එයි. ඒ වගේම ඇතුලේ ඉන්න අනෙකුත් නිර්දෝෂී පුද්ගලයන් එළියට එයි. වැරදිකරුවන්ට නිසි දඬුවම් ලැබෙයි කියන එකත් අපි බලාපොරොත්තු වෙනවා. රංජන් රාමනායකල වගේ අය දුරකථන සංවාද හරහා බලපෑම් කරලා දුමින්ද සිල්වා මන්ත්‍රීතුමා වගේ අය ගෙනහිල්ලා හිරේ දැම්මා. එදා දුමින්ද සිල්වා මන්ත්‍රීතුමා වෙන්න පුළුවන්. හෙට දවසේ තිස්ස කුට්ටිය ආරච්චි වෙන්න පුළුවන්. සජිත් ප්‍රේමදාස වෙන්න පුළුවන්. දේශපාලඥයාගෙන් පලි ගැනීම අපි තරේ හෙලා දකිනවා. අන්න ඒව තමයි මානව හිමිකම් කවුන්සිලයේ ගිහිල්ලා කතා කරන්න ඕනේ. අතිගරු ජනාධිපතිතුමත් ආණ්ඩුවත් මේ වෙනකොට බොහොම සැදී පැහැදී ඉන්නවා දේශපාලන පලි ගැනීම නතර විය යුතුයි කියන කාරණාව. අන්න ඒ කාර්යය තරුණ මන්ත්‍රීවරු විදියට අපි බොහොම පැහැදිලිව ශක්තිවන්තව පෙනී ඉන්නවා. ආණ්ඩුවක් විදියට අපි පෙනී ඉන්නවා. ඒ නිසා නොබෝ දිනකදී දුමින්ද සිල්වා මන්ත්‍රීතුමා වැනි අයගේ දේශපාලන පලි ගැනීම බොහොම පැහැදිලි විදියට ගෙනිලා එයාට සාධාරණ ඉෂ්ට කිරීමේ වැඩපිළිවෙලේ මේ ආණ්ඩුව ඉන්නවා. විමට්ටමේ ජනතාව වත්මන් ආණ්ඩුව පිළිකුල් කරන මට්ටමට පැමිණ ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ හබරදුව ආසන බලමණ්ඩල රැස්වීම සඳහා සහභාගී නොවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සිදු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හබරාදුව ආසන බලමණ්ඩල රැස්වීම ඊයේ පැවැත්වුණා. එම රැස්වීම සඳහා පක්ෂයේ මැති ඇමතුරුන් රැසක් සහභාගී වී සිටි අතර පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතාට ඒ සඳහා ආරාධනා නොකිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කර සිටියා. සමාජිකයා වෙච්ච ඔබතුමා ඒකට සහභාගී වුණේ නැහැ, දකින්න ලැබුණේ නැහැ. ඒක අහන්න ඕනේ ඉතින් පොහොට්ටුවෙන්ම තමයි. පොහොට්ටුව කියන්නේ කොහොම පටු විදියට හිතන දේශපාලන පක්ෂයක් වුණොතින් ඒකෙන් ජනතාව ඈත් වේවි. පොහොට්ටුවෙන් පත් වෙච්ච පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ආසනයේ බලමණ්ඩලයට කැඳවන්නේ නැති මට්ටමට පටු පහත් වෙන දේශපාලන නායකත්වයන් නම් ගාලු දිස්ත්‍රික්කේ තියෙන්නේ. පොහොට්ටුවේ ගමන ටිකක් අභියෝගාත්මක වේවි. අද ජනතාව රජය සහ පොහොට්ටුව වැළඳගෙන නෙමෙයි ඉන්නේ. ජනතාව බිම්මට්ටමෙන් අපිව පිළිකුල් කරන පත්තමට ඇවිල්ලා තියෙන්නේ. එහෙම වෙච්ච වෙලාවකවත් අපිට බැරි නම් එකතු වෙලා ජනමතය වෙනස් කිරීම සඳහා වූ වැඩපිළිවෙල සාකච්ඡා කරන්න. ඒක ප්‍රශ්නයක්. ඊයේ සිද්ධියේදී නිපුණ රණවක මහත්තයා, ඒ වගේම රමේෂ් පතිරණ මහත්තයා, මොහන් සිල්වා මහත්තයා සියලු දෙනා ඉදිද්දි ඔබතුමා අයිනකට කරලා ලැබීම සම්බන්ධයෙන් මොකද්ද මේ කියන්න තියෙන්නේ? නෑ අයිනකවත් නෑ මං. පොහොට්ටුවට අපි අවශ්‍ය නැතේ කියලා මේ විදියට දිගින් දිගටම ප්‍රකාශ වෙනවා නම් ජනතාව ඉන්න තැන අපි ඉන්නවා. ජනතාව ඉන්න තැනින් අපිව කාටවත් එලවන්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි පොහොට්ටුව හැටියට තේරුම් ගන්න ඕන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ පක්ෂයේ අපේ නායකතුමා එතුමාගේ බලාපොරොත්තුව කවදාවත් උනේ එකතු කරගන්නවා විනා තල්ලු කරන එක නෙමෙයි. හැබැයි යම් කණ්ඩායමක් හෝ පිරිසක් එකතු වෙලා අපි ඇතුළු මහජන නියෝජිතයන් තල්ලු කරන්න ගත්තොත් අද මං හිතන්නේ සියලු බලවේග පෙළ ගැහිමින් ඉන්නේ පක්ෂ නෙමෙයි ආණ්ඩුවත් තල්ලු කරන්න කියන එක අපි තේරුම් ගන්න. මේ අතර සිය සේවයේ කඩිනමින් නිස්තිර කරන්න ඇවිල්ලා දකුණු පළාතේ පළාත් පාලන ආයතනවල අනියම් සේවකයින් පිරිසක් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිවිසුම් දොරටුව අවහිර කරමින් විරෝධතාවක නිරත වුණා. මෙහිදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාව අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් මහතා පිටතට යාමට උත්සාහ කළද ඊට විරෝධතාකරුවන් ඉඩ ලබා නොදීම හේතුවෙන් ඔහු වෙනත් මාර්ගයකින් පැමිණ ත්‍රිරෝධනතයකින් පිටව ගියේ මේ ආකාරයෙන්. යුද හමුදා නිලධාරීන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් වනවාසල දුම්රිය හරස් මාර්ගයේදී දුම්රිය ගැටීමෙන් එම ස්ථානයේ සිටි පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලැබුවා. මෙලෙස අනතුරට පත් වූයේ යුද හමුදාවට කුලී පදනම මත ගනු ලැබූ බස් රථයක්. යුද හමුදාවට අයත් හේකිත්ත රණවිරු සම්පත් කේන්ද්‍රයේ සිට නිලධාරීන් දෙදෙනෙකු රැගත් අදාළ බස් රථය මහනුවර සිට කොළඹලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රිය ගැටුනේ අද උදෑසන 9:20ට පමණ. සිද්ධිය දුටුවන් පැවසුවේ ධාවනය නොකරන ලෙසට මාර්ග සංඥා ක්‍රියාත්මක වෙමින් තිබියදී බස් රථයේ රියදුරා බස් රථයේ ඉදිරියට ධාවනය කළ බවයි. එහිදී දුම්රිය ගැටුණු බස් රථය විසිවී ගොස් අසල තිබූ ලොතරැයි අලෙවිසලකද ගැටීමෙන් ඊට බරපතල හානි සිදු වුණා. බෙල් එක වදිදී නවත්තලා තිබුණේ ශනිකවම දෙන්නෙක් විතර කෑ ගැහුවා දාන්න එපා කියලා. මමත් ෆෝන් එක නාද කරලා කිව්වා දාන්න එපා කියලා. නමුත් ඒ අන නොතක රියදුරු මහත්මයා දැම්මා. අනතුරින් තුවාල ලැබුවේ ලොතරැයි අලෙවිසලේ හිමිකරු සහ එම ස්ථානයට පැමිණ සිටි පුද්ගලයෙක්. තුවාල ලැබුවන් සුන්බුන් අතරින් ඉවතර ගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වූ අතර ඔවුන් කඩිනමින් රෝහල් ගත කිරීමට ප්‍රදේශවාසීන් පියවර ගත්තා.
අප්පා කවුද? ගාමිණී අයියාද? අයියෝ ගාමිණී අයියා. ගාමිණී අයියා අයියෝ ගාමිණී අයියා. මහත්තයා එතන ඉස්සරහට සුයි පිකුණ හිටියේ. ඒ මිනිස්සයා බස් එකට අයියාර සෝකේ සුයි මාළු ටැංකිය ඔක්කොටම වීදුරු ගොඩට හිර වුණා. කකුලක් එල්ලි ගෙනිච්ච මෙතන යනකොට එහෙම ඔක්කොම පෙරලීගෙන එද්දි තමයි ළමයින්ව පිටිපස්සෙන් එළෙව්වේ පිටිපස්සෙන් යන්න කියලා. ඒලෙවල් කරන දුවෙක් ඉන්නවා. අගෝස්තු ඒලෙවල් 10 වසර පුතා අයේ පොඩියෙක් ඉන්නවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරෝ. රටවටා හිරෝ. පසුගිය ආණ්ඩු සමයේ අතහැර දමා තිබූ නාගරික සංවර්ධන ව්‍යාපෘති රැසක් නැවත ආරම්භ කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරරුපේ මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. තැන්පතු මුදල් යළි ලබා දෙන සිල්ලමින් ඊටය තැන්පත්කරුවන් පිරිසක් අද මහ බැංකුව අසලදී නිහඬ විරෝධතාවක නිරත වුණා. මේ අතර 2020 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගයට සමත් දරුවන් පාසල්වලට ඇතුල් කිරීමේ කඩයිම් ලකුණු පහළ දමන ලෙස ඉල්ලමින් දරුවන් සහ දෙමාපියන් පිරිසක් අද විරෝධතාවක නිරත වුණේ කොළඹ විජේරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවස අසලදී. වාරියපොළ පාදිනිය පාරේ ඉන්ධන පිරුම් මලක අදපස්රුවේ ගින්නක් හටගත් අතර එය පාලනය කිරීම සඳහා කුරුණෑගල මහනගර සභා ගිනියම් ඒකකයේ රථ දෙකක් යොදවා තිබෙනවා. හිරු සවස 6:55 ප්‍රධාන පුවත් ප්‍රකාශයෙන් නිමාවට පත්වනවා. පැත්තනොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට තිරේ දිස්සන පරිදි හිරු SMS ප්‍රවෘත්ති සේවාව ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව සක්‍රිය කර ගන්න. ටෙලිතමෙම් රාත්‍රී 9:55. ආයිබෝවන්.